ආජීවස්තුම සීල සමාදන් සඳහා සීලම් පින්නතුන් නැවතවරක් සාදුකාරයක් පවත්වලා තුමාට නමස්කාර කියවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิวิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปรุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาปาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาอาជីวาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සජ්ජිම් ආජීවස්තුංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර ලෝකවාසී සියලු පින්නතුනි අද බුද්ධ වර්ෂ 2609ක් වන ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය ලෙස රජයේ නීති රීති වලට අනුව සහ බුදු පියාණන් වහන්සේ විසින් අනුදැනුව අදාර භික්ෂුවට තහනම් කරලා තිබෙන්නා වූ නැකත් චාරිත්‍ර වලට අනුව භික්ෂුන් වහන්සේලා විසින්ම සකස් කරන ලද දින දර්ශනයට අනුව ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ විදිහට තමයි මේ අය හඳුන්වාගෙන තියෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ භික්ෂුවට අකැප දේවල් වල පළවෙනිම එක විදියට නැකත් ශාස්ත්‍ර බැලීම ජෝතිෂ කටයුතු. ඒ හරහා සකස් කරන ලද ඒ ස්වාමින් වහන්සේලා විසින් පිළියෙල කරන ලද රජයේ අනුග්‍රහය ලැබන ලද පොය දිනේ තමයි අද. බුදු පියාණන් වහන්සේ අනුදැනුව අදාළ ආකාරයට බෞද්ධ දින දර්ශන රණුව ඇසළ පුර පසළොව පොහෝ දිනේ යෙදিলা තිබුණේ ඊයටයි. ඒකෙන් දිනයක් පහුවෙලා තියෙන්නේ මේ විදිහට. ඒ අනුව අද දිනේ තමයි මේ වර්ෂ 2609කට පෙර බරණැස ඉසිපතනාරාමේදී
ඊ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්න යෙදුනා වූ බුදුවරයෙක් ලෝකයට පහළ වුණා වූ ධර්ම චක්‍රය ලෝකයා කියන්නේ විශ්වයටම විවෘත කළා වූ මොහොත. අන්නේ මොහොතේ ඉඳලා අවුරුදු 2609ක් පහුවෙලා තියෙනවා. අදටත් ඒ ධර්මයේ ආකාරයෙන් වළංගුද නැද්ද? ක්‍රියාත්මක වෙනවද නැද්ද? ඒ ධර්මයේ තුලින් එදා ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලය ලැබුවා වගේ අපිටත් සෝවාන් ඵලයක් මේ මොහොතේ ලබා ගන්න පුළුවන්ද කියන එක තමයි මේ අය මේ කාලේ ගෙවාගෙන මේ ස්ථානේ හොයාගෙන ඇවිල්ලා යාලාරණ සේනාසන කුටියට එක රාශි වෙලා අද දිනේ හොයන්න උත්සාහ කරනවා ඇත්තේ. නතු ආරණ්‍ය සේනාසන තමන්ගේ ගෙදර ඉඳලා තවත් පසු වෙලා නැතුව එහෙම නැත්නම් විහාරස්ථාන පසු වෙලා නැතුව එවනම් භාවනා මධ්‍යස්ථාන පසු වෙලා නැතුව තව වෙනත් ඒ ආකාරයේ අද දිනේ තුල මේ අයගේ සාමාන්‍ය සම්ප්‍රදායික භාෂාවෙන් කියනවනම් පොයේ වැඩසටහන් තියෙන ස්ථාන සමහර එක්කෙනෙක් අවමාසයෙන් 2-3ක්වත් පාස් කරගෙන ඇවිල්ලා ඇති. සමහර අය 7ක් 8ක් 10ක් 12ක් 15ක් 20ක් 25ක් ඊටත් වඩා වැඩිපුර පාස් කරගෙන ආපු අය තමයි ඇත්තේ. එහෙම නැතුව එකක්වත් පාස් කරගෙන ආපු අය සමහරට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්, වට එක්කෙනෙක් දෙන්නෙක් නැතු වෙන්න පුළුවන්. එමනම් බලන්න ඕන මේ ආපු ගමනේ ප්‍රයෝජනෙ මොකද්ද? ඇයි අරමුණ මොකද්ද? කොටද මෙච්චර දුර හොයාගෙන ආවේ මේකට? මාස ගාණක් තිස්සේ බල්ලා දඟලලා බැරි වෙනකොට කොමාර ලැබිච්ච පළවෙනි අවස්ථාවම හොයාගෙන ඇවිල්ලා තින්නේ මොනව හොයාගෙනද කියන එක බලන්න. මෙයන්න් කියයි වහන්සේගෙන් බණ අහන්න තමයි ආවේ කියලා. තවත් අනුශාසනාවක් ගන්න තමයි ආවේ කියලා. බුදු පියාණන් වහන්සේටත් ওই தത്വෙට මුහුණ පාන සිද්ධ වුණා අවුරුදු 45 තිස්සේ. මෙයාට සාමාන්‍ය සරල භාෂාවෙන් තේරෙනවා නම් මේ පළවෙනි ධර්ම දේශනාව එදා ඉසිපතනාරාමේදී කරන ලද ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා කියන්නේ තාම සරල ධර්ම දේශනාවක්. ඊතාම ධර්ම කරුණු බොහොම ස්වල්පයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා, චතුරාර්ය සත්‍ය තියෙනවා, ත්‍රිලක්ෂණේ තියෙනවා. ඊටික තමයි ඒක ඇතුළේ ගැප් වෙලා තියෙන්නේ. ඒක ඇතුළේ නැහැ සතර සතිපට්ඨාන. ඒක ඇතුළේ නැහැ කායන පස්සනාව. එහෙම නැත්නම් ඒක ඇතුළේ වෙන දේවල් මුකුත් නැහැ. පසු කාලිනු දිල තිබෙන්නා වූ කමඨහන් 40ක් තියෙන බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සූත්‍ර පිටකේ අනුකූලව ඒව එකක්වත් ඒක ඇතුළේ නැහැ. හැබැයි මේ අය දන්නවා ඊට පස්සේ ඒ වගේම සූත්‍ර පිටකේ තිබෙන්නා වූ සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රය ගත්තනම් දීඝනිකායේ තියෙන එක මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඒ සූත්‍රය කොච්චර ගැඹුරුද කොච්චර අමාරුද ඒක තේරුම් ගන්න කොච්චර බැරිද කියන්නේ. ඒ සූත්‍රය දේශනා කරන්නත් බුදු පියාණන් වහන්සේට සිද්ධ වුණා තමන්ගේ බුද්ධ ඥාණය පාවිච්චි කරලා මුළු දඹදිව තලයේම පීරලා බලලා අද වගේ ඔය සෙල්ටෙල් බෙල්ටෙල් බොල්ටෙල් මොනවද ඒවා තිබුණේ නැහැ. වෙනත් මොනම ආකාරයේ හෝ කමියුනිකේෂන් සිස්ටම් එකක් තිබුණේ නැහැ. යන්න වාහන ආරවම තිබුණේ නැහැ, ප්ලේන් තිබුණේ නැහැ, නැව් තිබුණේ නැහැ. හැබැයි මුළු දඹදිව කියලා කියන්නේ මේ දන්නවා අදටත් එදා දඹදිව කියන්නේ මීට වඩා විශාල එකක්. අද වෙනකොට ඒක ඉස්සා සුළු ප්‍රමාණයක් දඹදිව දිහට ඉතුරුලා තියෙන්නේ. මුළු ඉන්දියාවම පීරලා බලලා තමයි මෙවැනි ධර්මයක් දේශනා කරන්න තියෙනවා. මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්න කොහේ හරි තියෙනවද කියලා. අන්නේ පරීක්ෂාව කළා තමයි කුරීරට හොයාගෙන ගිහිල්ලා කුරීරට පමණයි මේ වගේ ධර්මයක් තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් අය ඉන්නේ. ඒ නිසා එහෙට ගිහිල්ලා මම දේශනා කරන්න කියලා මේක දේශනා කරන්න සිද්ධ වුණා. ඒකෙන් තේරුම් ගන්න තියෙන පාඩම තමයි ඒ උදාහරණයක් පමණයි අනිත් සියලු දේවල් ගත්තොත් මේකට උදාහරණ උන්තර හොයාගන්න පුළුවන්. මේ ධර්මය කියලා කියන්නේ ආරම්භක මොහොත අපි සාමාන්‍යයෙන් සරලව ගන්නවා නම් මේ ඇයට තියෙන භාෂාවයි. ළමෙක් ඉස්කෝලේ යන්න පටන් ගන්නකොට අපි ඒ ළමයා ගිහිල්ලා 10 පන්ති වාඩි කරවන්නේ නැහැ. දැන් විශ්වවිද්‍යාලයේ ඇතුල් කරලා විශ්වවිද්‍යාලේ වාඩි කරවලා තියන්නේ. සාමාන්‍ය අද කාලේ නම් මේ අය මොන්ටිසෝරියට තමයි යවන්නේ. එහෙම නැත්නම් යවන්නේ එකේ පන්තියට. සර් ඉස්කෝල වල තිබ්බ හෝඩි පන්ති කියලා. හෝඩි පන්තියට යවන්නේ.
ඉතින් හෝඩි පන්ති කියලා ඉගෙනගත්තු ළමයා ඊළඟ අවුරුද්දේ හෝඩි පන්තියේ කාර්යයන් ටික නිමා වෙලා විභාගේ පාස් වෙලා පළවෙනි පන්තියට ගියාම ඊළඟ පන්තිය අඩු ගන්නන්නේ පළවෙනි පන්තියට අදාළ දේවල්. හෝඩි පන්තියට අදාළ දේවල් නෙමෙයි. ක්‍රමානුකූලව පහේ පන්තියට ගියාම පහේ පන්තිය උගන්වන්නේ හෝඩි පන්තිය ඉඳලා තවත් පන්ති 4ක් පහු කරගෙන ඇවිල්ලා ඒ දැනුමට වඩා එහාගේ තවත් දැනුමේ කොටසක්. ඒකට සාමාන්‍ය පෙළ පන්තියට ගියාම ඊටත් වඩා ඉහළ කොටස. උසස් පෙළ පන්තියට ගියාම තවත් ඊට වඩා අති ගැඹුරු මට්ටම. විශ්වවිද්‍යාලය ගියාට පස්සේ ඒක පදනම් කරගෙන කරන කාර්යය. අපි සරල වශයෙන් කවුරු හරි හිතුවොත් එහෙම අල්ලපු ගෙදර ළමයා ඉන්නේ විශ්වවිද්‍යාලේ එහෙම නැත්නම් උසස් පෙළ පන්තියේ අපේ එකත් ඉපදිලා ඉන්නේ අවුරුදු 5 දැන් වයස ඌත් ඉස්කෝලේ යන වයස ඌ අරුට වඩා කිරිම් බාල වෙලා නැහැ සල්ලි වලින් බාල වෙලත් නැහැ කුලෙන් බාල වෙලත් නැහැ ජාතියෙන් බාල වෙලත් නැහැ ආගමෙන් බාල වෙලත් නැහැ ඒක නිසා ඌවත් මං ගිහිල්ලා උසස් පෙළ පන්ති වාඩි කරනවා කියලා පහේ වයස පහේ හෝඩි පන්ති ඉන්න පොඩි එකව ගිහිල්ලා උසස් පෙළ පන්ති වාඩි කරොත් මොකද වෙන්නේ? උට අහන්න වෙන්නේ උසස් පෙළ පන්තියේ උගන්වන භාෂාව. එතන උගන්වන විෂය කොටස තමයි අහන්න වෙන්නේ. ඒක අහන්න බැරි කමක් නැහැ. භාෂාව දන්නවා නම් සිංහලෙන් උගන්වන්නේ සිංහල භාෂාව දන්නවා නම් එතන කියන වචන ටික උදන්න. උසස් පෙළට කියලා වෙන වචන ටිකක් නැහැ. විශ්වවිද්‍යාලයට කියලා වෙන වචන ටිකක් නැහැ. නැත්නම් මෙඩිකල් කොලෙජ් එකට ගියාම වෙන වචන ටිකක් නැහැ. බෙදී මෙඩිකල් කොලෙජ් එකට ගිහිල්ලා වාඩි වුණොත් එහෙම ඉංජිනේරුවෙක් වෙන්න උත්සාහ කරපුවේ. එහෙම නැත්නම් නීතිඥයෙක් වෙන්න උත්සාහ කරපුවේ. වයසත් හරිය ඇති ඉස්කෝලේ ගිහිල්ලා ඇති උසස් පෙළ සමත් වෙලා ඇති. මෙඩිකල් කොලෙජ් එකේ කියන දේවල් එයාට තේරෙන්නේ නැහැ. නැත්නම් සංගීතය ඉගෙනගෙන පන්තියට ගිහිල්ලා සංගීතයේ මෙතෙක් කල අවුරුදු 10ක් විතර සංගීතය ඉගෙනගත්තු කෙනෙක් උගන්වන තැනක සංගීතයේ මුකුත්ම ඉගෙන නොගත්ත කෙනෙක් සංගීත භාණ්ඩයක් අතින් අල්ලන්න නොදන්න කෙනෙක් ගිහිල්ලා එතන වාඩිලා හිටියට සංගීත භාණ්ඩය අතේ තියන් හිටියට එයාට ඒක තේරුම් ගන්න පුළුවන් බෑ. මේ විශ්ව ධර්මතාවයේ ක්‍රියාත්මක වන්නේ ඔය ආකාරයට. සතම අපි පුංචියට අම්මගේ කුසේ ඉපදිලා කතා බහ කරගන්න කිසිදා බරු හෙල්ලෙන්න බරු ඉඳලා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඇවිල්ලා ඒ අතරතුර තමයි අනිත්‍යවත් එකතු වෙන්නේ. ඒකතු වෙච්චාවේ විකාශයක් තමයි නිතරම තියෙන්නේ. ඒතර මේ මොහොතේ තියෙන විකාශයට වඩා වැඩි විකාශයක් තමයි ඊළඟ මොහොතේ තියෙන්නේ. ඒක තමයි ධර්මතාවයේ ස්වභාවය. ඒක වෙනස් කිරීමේ හැකියාව බුදුහාමුදුරන්ට තිබුණේ නැහැ. තිබුණා නම් බුදුහාමුදුරෝ වෙනස් කරා. මේ හාමුදුරන්ට ඒක වෙනස් කිරීමේ හැකියාව නැහැ. නැති නිසා වෙනස් කරන්න බෑ. ඒ නිසා බණ කියන කොටත් ওই தத்துவම අදාළ වෙන්නේ කියලා දැන් තේරුම් ගන්න ඕක. අද කවුරු හරි මෙතන අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් එහෙම නැත්නම් භාවනා කරලා නැති අය ඉන්නවා නම් භාවනාවට පස්සේ ආපු අය ඉන්නවා නම් ඒ ඇයට අදාවයි කියලා බණ කියවෙන්නේ නැහැ අලුතෙන්. බණ කියවෙන්නේ මේ දක්වා නතර වෙලා තියෙන දැනේ ඊළඟ විකාශය. කවුරු මෙතනට ආවත් කවුරු YouTube එකේ මේ අහුවත් ඒ නිසා තමයි YouTube එකේ යන්නේ නැත්තේ මේවා. ඒගොල්ලන්ට අහන්න වෙන්නේ මෙතෙක් කියවෙච්ච බණේ ඉතිරි කොටස. තව බණ හොයනවා කියලා කියන්නේ මේ අය කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝහන් වෙච්ච ආකාරයට සෝහන් වෙන බලාපොරොත්තු වෙනවා නෙමෙයි. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ නැති බව තමයි තේරුම් ගන්න. ඒක තමයි පසු කාලිනව සිද්ධ වුණේ. සම්බුද්ධ ශාසනයේ ආරම්භයේදී 59කටයි බණ කිව්වේ 59 රහත් වුණා. ඒක ක්‍රමානුකූලව ඇවිල්ලා ඔක 60ක් දක්වා වැඩි වෙලා ඊට පස්සේ ක්‍රමානුකූලව ඇවිල්ලා රහතුන් වහන්සේලා 10 ගණන් දක්වා වැඩි වුණා. හැබැයි අවුරුදු 15ක් 20ක් විතර යනකොට ඕක අනිත් පැත්ත. බුදුහාමුදුරන්ට පැවිදි කළා පැවිද්දේ භික්ෂුව තබා ගැනීම සඳහා ශික්ෂාපද පනවන්න සිද්ධ වුණා. ඊටකන් ශික්ෂාපද එකක්වත් තිබුණේ නැහැ. විකාල භෝජන ශික්ෂාපදේවත් තිබුණේ නැහැ ඊටක. රාත්‍රියේ පිණ්ඩපාතේ වැඩිය භික්ෂුන් වහන්සේ. දානි වැළඳු. සීල් දේවල් කරා.
මොකද ධර්මයේ දේශනා කිරීම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට ගැඹුරු වෙනකොට ඒ අවස්ථාවේදී පැවිදි ණයට මේ ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඒ අය ගිහි ගෙදර කරන වැඩ තමයි පැවිදි වෙලත් කරන්න පටන් ගන්නේ. ඊට පස්සේ මොකද උනේ? පැවිදි වෙන සංඛ්‍යාවට නොඅඩු සංඛ්‍යාවක් සිවුරු ඇරලා යන්න පටන් ගත්තා. කාන්තාවත් එක්ක නිදා ගන්න පටන් ගත්තා. ඊයොත් එක්ක පැල් බඳින්න පටන් ගත්තා. කුල දූෂණයට ගියා. සින්දු කියන්න පටන් ගත්තා. ඩාන්ස් කරන්න පටන් ගත්තා. බෝල් ගහන්න පටන් ගත්තා. ඔන්න වෙච්චදී. ඒකේ සූත්‍ර පිටකේ තියෙන ඕන්තරම් සූත්‍රම යට. සතා විනය පිටකයක් වෙනම ආවේ. විනයක් පැනේ විනය අවුරුදු 20කට යන කලින්. අවසාන අවුරුදු 25 තමයි විනය පැනේ. ඔන්න ඔය මට්ටම මේ අය තේරුම් ගන්න ඇති ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒ නිසා Tamanට සෝවාන් ඵලයේ හොයනවනම් නිවන හොයනවනම් ඒ හොයන්න ආරම්භ කරපු තැන නිමා කළා තමයි ඊළඟ තැනක් හොයන්න වෙන්නේ. ඒක නිමා නොකර තව තැනක් හොයනවා කියලා කියන්නේ සෝවාන් ඵල හොයනවා කියන්නේ සංසාරේ හොයනවා කියන්නේ. සංසාරේ හොයන්න දෙයක් නැහැ සංසාරේ කොහොමද ලැබෙනවා. ඊගෙදි මිනිස්යාට විතර නෙමෙයි මේක බල්ලට ලැබෙනවා, තිරිසනට ලැබෙනවා, අමනුෂ්‍යයට ලැබෙනවා, දෙයියන්ටත් ලැබෙනවා, බ්‍රහ්මයන්ටත් ලැබෙනවා. ඔය සරල වෙනස තියෙන්නේ දෙයියන්ට තේරුම් ගන්න බැරි දේ, බ්‍රහ්මයට තේරුම් ගන්න බැරි දේ, බල්ලට තේරුම් ගන්න බැරි දේ, මදුරුවට තේරුම් ගන්න බැරි දේ, පෙරේතයට යක්ෂයට තේරුම් ගන්න බැරි දේ, තේරුම් ගැනීමේ හැකියාවක් මිනිස්යාට තියෙනවා. ඒ නිසා තමයි මිනිස්සයා උත්තුෂ්ඨ වෙලා තියෙන්නේ. මිනිස්සයා උතුම් වෙලා තියෙන්නේ. සියලු දෙවිවරුන්ට වඩා සියලු බ්‍රහ්මයන්ට වඩා මිනිස්යාගේ තියෙන උත්තම භාවය ඒකයි. ඒක තමයි සන සම්පත්තිය කියන්නේ. එයාට තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවේ මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ කියලා. ඉතින් මේ අය ඒක තමයි උත්සාහ නොකරන්නේ. මොකද්ද කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ කියලා තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් එයාට සෝහන් වෙනවා කියන එකට වැඩි දවස් ගාණක් යන්නේ නැහැ, වැඩි පැය ගාණක් යන්නේ නැහැ, වැඩි විනාඩි ගාණක් යන්නේ නැහැ. එයාට තප්පර ගාණක් අවශ්‍යයි. කළ යුත්තේ නොකළ යුත්තේ තේරුම් ගන්න. කළ යුත්තේ නොකළ යුත්තේ තේරුම් ගන්න බැරි තමයි මේ අය උත්සාහ නොකරන්නේ. අනිත් ඔක්කොටම උත්සාහ කරනවා. Tamanට බණක් ඇහිලා ඒ බණ්ඩ අනුගත වෙලා ඒ කාර්ය කරන්න ඕනයි කියලා Tamanටම චේතනාවක් පහළ වෙලා ඒ කාර්ය Taman කරනවනේ. එන නැවත නැවත ඒක කරන්න චේතනාවෙන්නේ නැවත නැවත ඒ හැඳුරන්ගේ බණ අහන්න චේතනාවෙන්නේ නැවත නැවත ඒ හැඳුරු හමු වෙලා කමඨාන් සාකච්ඡා කරන්න චේතනාවෙන්නේම අර Taman කරපු දේ ලැබිච්ච ප්‍රතිඵලයන් නිසා කියන එක Tamanට තේරෙන්න එපායි. ඉතින් ප්‍රතිඵලයක් යමකින් ලැබුණා නම් ඒ ලැබිච්ච ප්‍රතිඵලය පාවිච්චි කරපු දේ පිළිගන්නේ නැතුව ඒක පැත්තකට විසිකලා තව අලුතෙන් බණ හොයන්නේ අහවල් එකකට. ප්‍රතිඵලයක් නැත්තම් මේ හැමදෙරේ බණ අහලා වැඩක් නැහැ. මම වෙන තැනකට යන්න ඕනයි කියලා චේතනාවක් පහළ වුණා. ඒ වෙන තැනකට ගිහලා බණ හොයන එක හරි. මොකද Tamanට මේකේ ප්‍රතිඵල ලැබුණේ නැහැ නේ. ඉස්පිතු දොස්තර ළඟට ගියා බෙහෙත් ටික ගෙනාවා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඉතින් තව ඒ බෙහෙත් බිල වැඩ නැහැ නේ. මේ බෙහෙත් ටික විසිකලා වෙන දොස්තර කෙනෙක් හොයගෙන යන්න ඕන. ඒකට කරන්න දෙයක් නැහැ. කඩේකට ගියේ කෑමක් ඕඩර් කරා කෑවා බඩ පිරුන්නේ නැහැ. බඩ පිරුන්නේ නැත්තයි ඉතින් ඒ කෑම එක පොලේ ගහලා විසිකලා වෙන කඩේට ගිහලා කන්න වෙනවා. නැත්තම් ඒ කඩේ වෙන කෑම කිල්ලන්න වෙනවා. ඉතින් තමන්ම තමාදියා බලන්නේ නැතුව මේකට තමයි මේ තමන්ගේ භාවනාවේ අත්දැකීමක් කියලා කියන්නේ. තමන්ටම පෙරට වඩා ඡන්දයක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නැවත නැවත මේකම කරන්න ඕන මේකම හොයන්න ඕන මේකමටම අනුගත වෙන්න ඕනයි කියලා. ඉතින් ඒකෙන් තමන්ටම තේරෙන්න ඕන මම කරපු දේ ප්‍රතිඵල නේද මම මේ භුක්ති විඳින්නේ කියලා. ඉතින් මම කරපු දේ ප්‍රතිඵල භුක්ති විඳිනවා නම් ඒ ප්‍රතිඵල භුක්ති විඳින්න මම කරපු දේට වඩා තව අලුතෙන් දෙයක් කොයි කාද හොයන්නේ? බල්ලවත් ඒක හොයන්නේ නැහැ නේ. ඔබ කැම ටික කැම සූගේ බඩ පිරන ඔක උත් තව හොයන්නේ නැහැ නේ කැම කියලා. අල්ලපු ගෙදරට පයින්නේ නැහැ නේ. මදුරත් ඒ වැඩේ කරන්නේ නැහැ නේ. මදුර මිනිස්සුගේ ඇඟේ විදිනලා ඉල්ල උගේ ලී ටික හම්බුණා උගේ බඩ පිරුණා. ඌ නැවත නැවත මිනිස්සු විදින්නේ නැහැ නේ. ඌ ගිහිල්ලා බිත්තියකට හරි කොහෙට හරි වහලා පැත්තට ඉන්න නිදාසේ. විවේකයක් ගන්න. ඌ දන්න මගේ වැඩේ හරි. ආයි බඩ ගිනුනා මම එන්න එතනට. හරකේ තනකොළ ගැටි බලන්න මේ අය හරක දිගින් දිගටම පය ගන්න තනකොළ කකා ඉන්නවද කියලා. ඌ තනකොළ බඩක් කකා යනවා. ඌගේ බඩ පිරෙනකොට පැත්තකට යන තනකොළ නැතුව නෙමෙයි. ඉල්ල නිදාගෙන ඉන්න ජොලි. ආයි බඩිනුට ආයි නැකිලා ආයි අරකම තමයි කන්නේ.
කාගෙන යන්නේ. ඌටේ ප්‍රතිඵලයේ තියෙන නිසා ඌ නැවත නැවත ඒ වැටෙන්නේ. ආයෙ අර තනකොළම කන ඌ දන්නා තනකොළ ටික හැම බඩ පිරන. ආයෙ තනකොළ ටික කන. ඉතින් ඒකට තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනා කරේ මෙච්චර ධර්ම දේශනා කරන්න සිද්ධ වුණේ. ඊයේ අවස්ථාවේදී ඉනාට ධර්ම දේශනා කරා. ඊට පස්සේ වික්ෂුන් වහන්සේලාට වැඩිපුර ධර්ම දේශනා කරේ. වික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරේ නැහැ හැමදාම අලුත් බණ. මේ මෙතෙක් දේශනා කළ තියෙන ධර්මයේ ඒ අය ඉන්නා වූ ගැඹුරු භාවනා මට්ටමට අදාළ ඊළඟ කොටස තමයි දේශනාව. ජනා පසු කාලින ධර්මයේ තරම් ගැඹුරු වෙනකොට පැවිදි නායකයන් 99ක් සිවුරු දාලා යනකොට සිවුරු දාලා නොගිය අය රහත් නොවි නිකන් ඔහෙ ඉන්නකොට සතර අධිපට්ඨානෙ පැත්තකට යනකොට බුදුහාමුදුරනේ බලන් ඉන්න සිද්ධ වුණේ. බුදුහාමුදුරන පණවන් උන්නේ නැහැ විනය නීති පැනෙව්වට වෙන නීති පනවල ඒව රහත් කරවන්න. සෝවාන් කරන්න පුළුවන් උන්නේ එක්කෙනෙක්. සෝවාන් කරන්න ඕන දේවත් එයාට තේරෙන්නේ නැත්තම් බුදුහාමුදුර මොනව කරන්නේ? බුදුහාමුදුරේ තමයි දේශනා කරේ සරලව මට පුළුවන් උඹලා වතුරේකට දක්කේ නෑ. බෑ උඹලට වතුර පොවන්න මට බෑ. ඉතින් බුදුහාමුදුර දේශනා කළා දිනේ බුදුහාමුදුර කියන්නේ දෙයයන් වහන්සේ නමක් නෙමෙයි සියල්ල කරන කෙනෙක් නෙමෙයි. තමන් ආවා වූ මාර්ගය විස්තර කරනවා. ඉතින් මාර්ගය විස්තර කරන මාර්ගයට යන්න කැමැත්තක් කාට හරි තියෙනවනම් අන්නේ විරදැරීම තුල මාර්ගය තුලට අනුගත වෙනවයි කියන එක තමන්ට තේරෙනවනම් නැවත නැවත ඒ වැඩේම තමන් ළඟ කරනවනම් තමන්ට තේරෙනවා මගේ ළඟ මේ සෝතාපට්ඨ්‍යංග වැඩෙනවා ටිකෙන් ටික. ධර්මයට නැවත නැවත අනුගත වීම ටිකෙන් ටික තියෙනවා. ධර්මයේ තුල ඉන්න වාර ගන්න වැඩි වෙනවා. ධර්මයේ හොයන්න තියෙන ආසාව වැඩි වෙනවා. ධර්මයේ හොයනවා කියලා අලුත් බණ අහන එක නෙමෙයි. තමා තුලින් හොයන්න ඕන. අලුත් බණ තියෙන්නේ තමා තුල. අලුත් බණ නෑ පොත්වල. අලුත් බණ නෑ මේ හැමදෙරම කටේ. මේ හැමදෙරම කටේ තියෙන්නේ දත් ටිකයි දිව විතරයි. බණක් නෑ මේ කට ඇතුලේ. මේ ඇඟ ඇතුලේ බණක් නෑ. මේ මොහොතේ කට වෙන වචන ටික. ඉතින් ඕක සරලව මේ ආදර්ශයෙන් ගන්නවා නම් මේ හාමුදුරුව කොහොමද මේ බණේ කියන්නේ කියලා මේ වටාපත බලාගෙන කියන්නේ නැහැ කියලා මෙයා හොඳටම දන්නවා. අනිත් හැමතැනම ගියා මෙයා දන්නා වටාපත බලාගෙන බණ කියන්නේ කියලා. එහෙනම් ඒකම තමයි මටත් කරන්න කියලා තේරෙන්න එපා. කියන්නේ බුදුහාමුදුරුව ආදර්ශයෙන් අපිට යමක් දුන්නා කියන්නේ. කරලා පෙන්නුව මිනිසක් උඹ මම මෙහෙමයි කරන්නේ උඹ මෙහෙම කරපන් කියලා කිව්වේ නෑනේ. බුදුහා මුලින් ගිහිල්ලා රුක්ක මොලේ වාඩි වෙලා ගහ මුල වාඩි වෙලා කිව්වා. දැන් බණහන එකත් ඉතින් එතන වාඩි වෙන්නේ. ඌට පුළුවන් කමක් නැහැ එතන පුටුව ගහලා උඩින් වාඩි වෙන්න. ඌට පුළුවන් කමක් තිබුණේ එතන මෙට්ටියක් දාගන්න. බුදුහාමුදුරන්ට වඩා උහිලින් යන්න ඌට පුළුවන් කමක් නැහැ. ඉතින් ඌට සිද්ධ වුණ එක පිළියන්න. බුදුහාමුදුරු මෙට්ටියක් දාගෙන පුටුව කුඩ වාඩුණා නම් මේ ගහයට ගිහිල්ලා බණහන්න වෙන එකත් ඉතින් ඌ මෙට්ටියක් අරගෙන ඌත් පුටුව කරගෙන. ඒක තමයි සරලම බණේ කියලා කියන්නේ. ඉතින් ඕක තේරුම් ගන්න නැතුව මොනතරම් තණ්හා දුනත් හරියන්නේ නැහැ. ඔය තියෙන තණ්හාව සියල්ලම ලෝකේ හදාගන්න. සංසාරේ ගොඩනගා ගන්න. බෑ සංසාරේ ගොඩනගා ගන්න තණ්හාවක් තියෙන්න ඕන. තණ්හාව නැතුව සංසාරේ ගොඩනගෙන්නේ නැහැ. ඒක තණ්හාවෙන් තමයි සංසාරේ ගොඩනගෙන්නේ. හැබැයි ඒ තණ්හාවත් හැබැයි තමන් පාවිච්චි කරන ලෞකික වශයෙන් තමන්ගේ අරමුණ සඳහා. ඒතකොට ඒ අරමුණ සඳහා පාවිච්චි කිරීම තුළින් තමන්ට සංසාරේ වුණත් කවදා හරි නිවන වේගවත් කරගන්න, නිවන ඉක්මන් කරගන්න අවශ්‍ය මනුෂ්‍යාත්මයක් නිරන්තරයෙන් නොලැබුණත් වැඩි වාර ගණක් ඒ කාර්ය කිරීමට සුසු මනුෂ්‍යාත්මයක් ලබා ගැනීමේ හැකි සංසාරයත් ගොඩනගා ගන්න පුළුවන්. අරමුණට යනවනේ. මේ ලෝකේ මෙච්චර ගැටුම් නැහැ, මෙච්චර මිනිස්සු රණ්ඩු වෙන්නේ නැහැ, මෙච්චර ගහමරා ගන්නේ නැහැ. මෙච්චර පොරකන්නේ නැහැ. තමන්ගේ අරමුණට යනවනේ. අරමුණ මොකද්ද වෙන්නේ? මේ කොරෝනා වලින් දුන්න පාඩම මොකද්ද මෙයාට? මුළු ලෝකේ එක එකක් නොගත්ත පාඩම මොකද්ද? කොරෝනා වලින් දුන්නේ උඹලට පාලනය කරන්න බැරි දෙයක් මේ ලෝකේ තියෙනවා කියන පණිවිඩයනේ පෙන්වන්නේ ඔක්කොටම. මුළු ලෝකෙම පෙන්වුවේ කියන්නේ මොන දැඟලුවත් මොන වුණත් රටවල් වල ජනාධිපතිවරුන්ට හැදුනා එක, අගමැතිවරුන්ට හැදුනා එක, මොකාටද නොහැදුනේ? සියලු බලතල සියලු හැකියාව තියෙන සියලු දෙනාටම හදලා පෙන්නුවා. දොස්තරලාට හැදුනා, දොස්තරලා මැරුණා. ඉතින් අනිත් ඒවුන් බේරගෙන යන දොස්තරලා මැරුණා. තුන්ට පාඩමක් දුන්න උඹලට බෑ වෙනවත් අන්න කියලා.
උන් හැබැයි නීති රීති පනවන එක කරනවා. පොලිසි මහතුරුන්ට හැදුනා, හමුදාය මහතුරුන්ට හැදුනා, කාටද නොහැදුනේ? ලෝක සංඛ්‍යා ලේඛන ගත්තොත් එහෙම. කෝටියකට වැඩි පිරිසක්. ලක්ෂ 100කට වැඩි පිරිසකට. හැදිච්ච සංඛ්‍යාවනේ ඔක හැදිලා කියලා හඳුනාගත්තු සංඛ්‍යාව. හැදිච්ච සංඛ්‍යාව බැලුවොත් කොච්චරද? ඔයගේ දහස් ගුණයක්. ලංකාවේ 2000 කිව්වට ලංකාවේ හැදින සංඛ්‍යාව බැලුවොත් එහෙම ලක්ෂ ගාණක් ලංකාවේ හැදුනා. මේ අයටත් දැනුත් ඇති. ඒක රෝගයකුත් නෙමෙයි, රෝග ලක්ෂණයකුත් නෙමෙයි. විසබීජය. මේ ඩෙන්ගු කන ඩෙන්ගු මදුරුව කන හැම කෙනෙකුටම ඩෙන්ගු හැදෙනවා. මැලේරියා මදුරුව කන හැම කෙනෙකුටම මැලේරියා හැදෙනවා. දැන් මේ අය කියන බෝයින් රෝග කියලා ගෙවල් වල බෝයින් රෝග හැදෙනවා කියලා ආරක්ෂා කරගෙන රංගුනිනවා. ඒක දෙදින ඔක්කොටම මේක හැදෙනවා. එහෙම වෙලා තියෙන කොහොමද? එහෙම වෙන්නේ නැහැ මේක. ඒ හේතුවත්. මේක කියන්නේ ඒ තරම් බලගතු විස බීජයකුත් නෙමෙයි. මේ බලගතු වෛරස් නෙමෙයි මේක. සාමාන්‍ය වෛරස් එකක්. මේ වෛරස් එකෙන් මැරෙන්නේ නැහැ, මුකුත් වෙන්නේ නැහැ. වෛරස් එක හැදුනන් පස්සේ වෙන්නේ යාගේ ක්‍රියාකාරීත්වයේ අඩපණ වීම හරහා. එතකොට වෙන වෙන රෝග වලින් මැරෙන්නේ. කොරෝනා වලින් එකෙන් මැරුන්නේ නැහැ ලෝකෙ. ඒ නිසා තමයි යුරෝපයේ මේක ගණන් නොගත්තේ. මේ මිනිස්සු මේ බුද්ධ ආගමේ නුනට මේ මිනිස්සු මේ ධර්මයේ යම් කිසි මට්ටමකට දන්නවා, තේරෙනවා. දන්නවා මිනිස්සු මැරෙන්නේ නවත්තන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ රටවල වාර්තා නුනට ඉදිරිපත් නුනට දිනපතා දහස් ගණන් මිනිස්සු විඩි තියලා මරනවා. හැබැයි ඒවා මේ ලංකාව වගේ පත්තරවල දාන්නේ. ටීවී එකේ පෙන්නන්නේ. ෆොටෝ ගගා. කතන විඩි තියලා එක මිනිස්සෙක් 7-8 දෙනා 10-15 මැරෙනවා. උන්තර මොකද ඒවා ප්‍රසිද්ධ ආයුධ තියෙනවා. වෙනසලෙදී ආයුධයක් ගන්න පුළුවන් ලයිසන් අවශ්‍ය නැහැ. තමන්ගේ ආරක්ෂාව. ඔය ආයුධ පාවිච්චි කරන එක උඩ විශ්වවිද්‍යාලය උඩ කට්ටිය වෙඩි තියාගෙන කියලා උතු වෙඩි තියා ගන්න. ඒ තමයි ඇමරිකාව වගේ රටවල් වැඩිපුර වෙන්නේ. ඒ වගේ ඊට වඩා වැඩි සිත දිනපතා වාහන ඇක්සිඩන්ට් වලින් මැරෙනවා. ලංකාවේ දවසකට අවම වශයෙන් ඇවරේජ් 10 දෙනෙක් වාහන ඇක්සිඩන්ට් වලින් මැරෙනවා. මේ කොරෝනා වලින් මාස 3කට මැරෙන 10 දෙනාද කොහෙද? කියන විදිහට. ඒ නිසා ඒව ධර්මතාවය තුළ සිදුවන දේවල්. ඒවා තේරුම් ගන්න ඕන. හැමදේම හැමතැනම තියෙන ධර්මතාවයක් ක්‍රියාත්මක කරනවා. කොරෝනා කාලේ මේ ඇයට අන්නේ පාඩම ගත්තා නම් මම ධර්මයකට අනුගත වෙලා ඉන්නේ, ධර්මයේ තුල මම හිටියොත් මේ වෙලාවේ මට මේ සියල්ලෙන් නිදහසෙන් පුළුවන්. මේ එකෙකුටවත් තේරුණාද ඒක? උදේ ඉඳලා රැය වෙනකන් කොරෝනා දවස් ටිකේ මේ අය දැඟලුවේ මොකටද? සියලු දෙනාගේම මුළු ලෝකෙ පුරාට ඉන්නා වූ සියලු දෙනාගේම බිලියන 7ක් විතර කියන මිලියන 7000ක් කියන නැත්නම් ලක්ෂ 70000ක් කියන සියලු මිනිස්සු උත්සාහ කරේ මොනවටද? පළවෙනි අරමුණ උනේ මොකක්ද? කෑමනේ. කෑමට දඟලපු නැති එකෙක් ඉන්නවද? ගෙදර ඉන්න පුංචි එකා පවා ගෙදර ඉන්න අවුරුදු 80 90 ඇවිද ගන්න බැරි ඇඳෙන් නැගිටින්න බැරි එකා පවා දඟලුවේ මොකද? කෑමට දඟලුවේ. සල්ලි කෝටි ගණන් තියෙන එක දඟලුවේ මොකද? සල්ලි නැති එක දඟලුවේ මොකද? ඊත් වෙයි කෑමට ඒ තරම් නොදගලපු ওই අවස්ථාවේදී එකම කණ්ඩායම කවුද? සාමාන්‍ය විදියට කෑම හොයාගෙන හිටිය එකම කණ්ඩායම කවුද? යාචකයෝ පමණයි. උදන්න දඟලුවට වැඩක් නැහැ. මොකද දඟලන්න දෙයක් නැහැ. දඟලන්න හැකියාවක් නැහැ. නැතෙන්ට ගෙනත් දුන්නොත් කවුරු කරන්නේ නැත්තව වෙන දවස්වල වගේම තව හිටියේ. පාරේ ඉන්න බල්ලයි දඟලුවේ නැහැ. තිබුණා කවුරු නැත්තන් නිකයි. අනිත් සියලු දෙනා කරේ ඒකට. කෑම පළවෙනිට. දැන් මේ මොහොතේ මුන්ගේ පළවෙනි එක මොකද? දැන් එතනින් මුන් ගත්තේ පණිවිඩය තමයි මේ කෑම කාලා ඉන්නන ඔක්කොම කරගන්න. එක එක්කත් බය වුණේ නැහැ. කොරෝනා වල සියලු දෙනා බය වුණා මොකද? කන්න නැතුව මැරෙයි කියලා. සියලු දෙනා බැලුවේ කන්න නැතුව මැරෙයි කියලා. නිසා මොකද කරේ? කෑම පළවෙනි එක ආවද, බනිස්කාරය ආවද, පාන්චුන් ආවද? පාන්චුන් ආපු එක පාන්චුන් එකේ තියෙන සියලු පාන් ටිකයි බනිස් ටිකයි තමන්ගේ ගෙදරට ගොඩ ගහගත්තා. අල්ලපු ගෙදර එකටත් පාන් ගෙඩියක් නෑ, බනිස් ගෙඩියක් නෑ. අන්න ඒක නිසා තමයි මිනිසුන්ට කෑම නැති වුනේ.
එළවලු කාර්යය ආවද ආපු හැටි මොකද කරේ? වෙනද එළවලු 2යි ගන්න, අද එළවලු 10ක් ගන්න. මොකද අනිත් වියදම් ටිකත් අඩු වෙලානේ තියෙන්නේ මුංගේ. රස්සාවට යන්න ඕනේ නැහැ, බස් ගාතු නැහැ, ඇඳුම් අඳින්න ඕනේ නැහැ, සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ නැහැ, මල ගෙදර මගුල් ගෙදර යන්න ඕනේ නැහැ, පන්සලට යන්න ඕනේ නැහැ. ඒ වියදම් ටික ඔක්කොම අඩු වෙලා තියෙනවා. දැන් තියෙන සල්ලි ටික ඔක්කොම පාවිච්චි කරන්න තියෙන්නේ මොකටද? ඇඳුම් වලට ඕනේ නැහැ, අරකට මේකටත් ඕනේ නැහැ. ඔක්කොම පාවිච්චි කරන්නේ කෑමට. අඩුවක් පාඩුවක් නැද්ද මොකද කරේ? කෑවා. අඩුවක් පාඩුවක් නැද්ද ඔක්කොම කෑවා. ඉතින් අඩුවක් පාඩුවක් නැද්ද ඔක්කොම කන්න පටන් ගත්තාම එළවලු 2ක් ආපු එක එළවලු 5ක් කන්න පටන් ගත්තාම අනිවාර්යයෙන්ම එළවලු හිඟක් එනවා. අනිවාර්යයෙන් බිත්තර හිඟක් එනවා. මොනවද හිඟනවන්නේ එතකොට? මුන් කෑම වැඩි කරයි කියලා හරි නිස්සාදන වැඩි වෙන්නේ නැහැ. ඉතින් පාරේ පටන් ගන්න හරි ගෙවල් වල කන්න දිනවා, යහපැත්තේ තියෙන ගෙවල් වල කන්න නැහැ. හැමෝට සල්ලි දිනව හොඳ. ඒ කෑම ටික එතනට එන්නේ නැහැ, මොකද කෑම එන්න කලින් අරු ඉවර කරනවා. මාසයක් එකමාරක් යන පාන්චුන් කාර්යයට මීටර 10ක් 15කට වඩා යන්න හම්බුන්නේ නැහැ පාන්චුන් වාහනේ අරගෙන. ඉතින් මේ தත්ත්වය මොකද්ද මේ? ඉතින් මේ වගේ බණ ආපු වුණුත් මේ මට්ටමට ගියා කියන්නේ මොනතරම් අසික්කිත જાතියක්ද? මොනතරම් කාලකණි જાතියක්ද? ඒ වෙලාව එකෙකුට බැරි වුණානේ සෝහන් වෙන්න. ඒක පාවිච්චි කරලා. ඒ වෙලාවේ සෝහන් වෙන්න. කෑම වේල පැත්තකට දීලා බුදුහාමුදුරුවෝ ඔය වෙලාවනේ බණ දේශනා කරලා තියෙන්නේ. ඔබට ලෙඩක් රෝගයක් තියෙනවා නම් ඒ වෙලාවේ උඹ ඉක්මන් වෙලා උඹේ ධර්මය හොයන්න. ලෙඩක් තියෙනවා නම් අල්ලපු ගෙදර එකාට ලෙඩක් තියෙනවා, රටේ ලෙඩක් තියෙන ලෝකේ තමන් ගන්නවා මේක මටත් හැදෙන්න පුළුවන්. එහෙනම් හැදෙනකම් බලන් ඉන්න කලින් මොකද කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ලෙඩේ හැදෙන්න කලින් උඹ ධර්මයට අනුගත වෙන භාවනාව පටන් ගන්න. දැන් තමයි භාවනා කරන එකම වෙලාව. ලෙඩේ හැදෙන්න කලින් භාවනාව පටන් ගන්න. එහෙනම් ලෙඩේ හැදෙන්න කලින් මම භාවනා කළා සෝහන් වෙලා තමයි මම නැගිටින්නේ කියලා චේතනාවක් දාගන්නේ. උඹේ අදිෂ්ඨානයක් දාගනි. ලෙඩේ හැදෙන්න කලින් මම නිවන් දකින්නවා කියලා අදිෂ්ඨාන කරන්න කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට ඔය එළවලු ලුරිය පස්සේ මාළු ලුරිය පස්සේ යන කතන්දර ඉවරයි. ඒකින් අදහස් වෙන්නේ එළවලු කන්නේ නැහැ මාළු කන්නේ නැහැ. එළවලු මාළු කාවි. හැබැයි එළවලු මාළු කාම සඳහා Tamanට ධර්මයක් දකින්න පුළුවන්. ධර්මෙත් ඒතෝ එළවලු කෑවනම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට ආහාර කොට ගහගන්නේ නැහැ. කඩේ ඇරියද අරපු හැටි අල්ලපු ගෙදරේ උන් ගිහිල්ලා කඩේ තියෙන බඩු ටික ඔක්කොම ගෙදරට අරගෙන. අනිත් එක යනකොට කඩේ බඩු නෑ. සුපර්මාකට්ටේ බඩු නෑ. සුපර්මාකට් වල තියෙන සබන් පවුඩර් විතරයි. තා පොඩ්ඩක් පහුණාන සබුණු කන. ඒක කමන්නේ නේ කාලෙට බරෙන්නේ. ඒ තරම් අසිකිත જાතිය. ඒක තමයි බුදුහාමුදුරුවෝ ආදර්ශයෙන් පෙන්වන්නේ බණ කියනම පුත්‍රමාංශ සූත්‍රයේ දේශනා කළා. කන්න නැත්තම් අන්තිමට මොකද කරේ දෙන්න? පුතාව මරාගෙන කෑවේ. අම්මයි තාත්තයි පුතාව මරාගෙන කෑවේ. කාන්තාරේ. එයි මේ. අරංගියේ කැම්ප් ටික ඉවර වුණා වෙන කරන්න දෙයක් නැහැ. ඒ දෙන්න එකෙක් මරා ගන්න බෑ. මොකද ඒ දෙන්නට පුළුවන් ජොලියේ කාමයේ කරගෙන තව දරුවෙක් හදාගන්න. නැත්නම් පුතයි අම්මයි එකතු වෙලා තාත්තා මරාගෙන ගන්න එපායි. තාත්තයි පුතයි එකතු වෙලා අම්මා මරාගෙන ගන්න එපායි. එහෙම කරේ නැහැ. අම්මයි තාත්තා එකතු වෙලා කාවද මැරුවේ? පුතාව. මේ පුත්‍රවන්ද සූත්‍රෙ ඊට පස්සේ දේශනා කරලා තියෙන සාකච්ඡා කරලා තියෙනවා. බලන්න අරගෙන සූත්‍ර පිටකේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද? මිනිස්සයා යන්නේ කොහෙද කියලා. හැබැයි ඔය වලත් වැඩි ඔය බලු වැඩි කරන්නේ නැහනේ. ඔය හරක් වැඩි කරන්නේ නැහනේ හරක. ඔය බලු වැඩි කරන්නේ නැහනේ බල්ලා. මිනිස්සයා විතරයිනේ ඔය තිරසන වැඩි කරන්නේ. බල්ලා බලු වැටිය මරාගෙන කන්නේ නැහනේ. හරක වසු වැටිය මරාගෙන කන්නේ නැහනේ. අලි වැටිය මරාගෙන කන්නේ නැහනේ. මිනිස්සයවත් මරාගෙන කනවා. ඒ තමයි අනිත් ආගම් වලයි මේ බුදු පියාණන් වහන්සේ දේශනා ධර්මය අතර තියෙන වෙනස. අන්‍ය ආගමිකෝ කියන්නේ මොකක්ද? ඒගොල්ලෝ සාස්ත්‍රණාසලා කියන්නේ මිනිස්සයා වෙනුවෙන් මිනිස්සයා මුළු සියසත්වෙයි. නිසා මිනිස්සයා වෙනුවෙන් කවමරුවක් කමන්නේ.
ඒගොල්ලෝ කියන ප්‍රාණඝාතය අකුසලයක් තමයි. හැබැයි ප්‍රාණඝාතය කරාට කමන්නේ මනුස්සයා වෙනුවෙන් කියන ප්‍රකාශනයක් ඒගොල්ලෝගේ තියෙනවා. බුදු පියාණන් වහන්සේ දකින්නේ මේ ලෝකේ මනුස්සයා සහ අමනුස්සයා අතර වෙනසක්. මනුස්සයා සහ තිරිසන අතර වෙනසක්. බුදුහාමුදුරු කියන්නේ මට ජීවත් වෙන්න තියෙන අයිතියම තමයි කූඹියටත් තියෙන්නේ. මමයි කූඹිය අතර වෙනසක් බුදුහාමුදුරු දකින්නේ නැහැ. බුදුහාමුදුරු දැක්කේ නැහැ තමනුයි වික්ෂුන් වහන්සේලා අතර වෙනසක් දැක්කේ නැහැ. තමනුයි යාචකයා අතර වෙනසක් දැක්කේ නැහැ. බුදුහාමුදුරු තමනුයි ශෝකපාකය අතර වෙනසක් දැක්කේ නැහැ. සුද්ධෝදන රජුරුත් එකයි ශෝපාකත් එකයි බුදුහාමුදුරුට. ඒක තමයි අපේ තියෙන එක තමයි අපේ ආදරේ දයාව කරුණාව කියලා කියන්නේ. ඒ තමයි සතර බ්‍රහ්ම විහාර කියලා බුදුහාම දේශනා කළේ. මෙත්තා කරුණා මුත්තා උපේක්ඛා. මේකට අනුගත වෙන්න. ඒක තුල සියලු ධර්මයේ තියෙනවා. ඔබට මෛත්‍රී කරන්න පුළුවන් නම් මේ ලෝකෙට, කරුණාව දක්වන්න පුළුවන් ලෝකෙට, උපේක්ඛාවෙන් ඉන්න පුළුවන්, මෙත්තාවෙන් ඉන්න පුළුවන්. ඒ හතර තුලයි මේ සියල්ල තියෙන්නේ. ඒ හතරම තමයි අද නැතු යන්නේ. එයා තමයි නැවත නැවත වෛරය වැඩි වෙන්නේ. ද්වේෂය වැඩි වෙන්නේ. ක්‍රෝධය වැඩි වෙන්නේ. ඊර්ෂ්‍යාව වැඩි වෙන්නේ. කුහකකම වැඩි වෙන්නේ. ගුණමොක්කම වැඩි වෙන්නේ. තනි කරම ඔන්න ඔය ප්‍රශ්නේ. මොකද හේතුව? මේ ලෝකේ අපිට ආදරය කරන්න බෑ පිටස්තරේකට. පිටස්තරේකට ආදරය කරන්න කලින් තම මොකද කරන්න ඕන? තමන් ආදරය කරනවත් තමන්ට. ඒකයි නිවන කියන්නේ. තමා වෙනුවෙන් කැප වෙන්න ඕන. තමා වෙනුවෙන් කැප වෙන්න නම් මෙයයි දන්නවා මොකද වෙන්න ඕන. කන්න ජීවත් වෙන්න ඕනේ නැහැ ජීවත් වෙන්න ඕනකොට. කන්න දැන් මෙයා හිතාගෙන ජීවත් වෙන්නේ කන්න කියන. හැබැයි කැම තියෙන්නේ මොකටද? කැම තියෙන්නේ ජීවත් වීමටයි. කැම අවශ්‍ය වෙන්නේ මොකටද? ජීවත් වෙන්නයි. ජීවත් වෙන්න කනවා නම් කැම සෙවීමේ ගැටලුවක් මතුවන්නේ නෑ. එයාට එක එළුවකට ඇති ඒ එළුව හොඳම එකක් වෙන්නත් පුළුවන් බාලම එකක් වෙන්නත් පුළුවන්. කෑම ටිකයි අවශ්‍යයි. ඒක මයොක්ක අලයක් වෙන්නත් පුළුවන්. පාම් පෙත්තක් වෙන්නත් පුළුවන්. බත් ඇටයක් වෙන්නත් පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් බෝධිසත්ව කාලයේදී ඒක ආදර්ශයෙන් පෙන්නවා. කැලේ ඉඳගෙන අවුරුදු 6ක් බඩට දිනකට මුං ඇටයක්වත් නොදී කඩල ඇටයක් නොදී බත් ඇටයක් නොදී වෙන මොනම ආකාරයෝ ආහාරයක් දවසකට නොදී මේ ශරීරයට අවුරුදු 6ක් බුදුහාමුදුරු මොකද කරේ? ආදර්ශයෙන් පෙන්වන්නේ බුදු වෙන්න කලින් බුදු වුණේව කළා. මේ ඇයටත් දැනගන්න බෑ නැත්තම් කියයි බුදුහාමුදුරු කරපු දේවල් අපි කොහොමද කරන්නේ? ඒ වෙලාවේ මැරලා ගියා නම් බුදු කෙනෙක් නෑ ලෝකෙට. ඒක මේ බුදුහාමුදුරුවෝ නැහැ සියලු බුදුවරු කරන දේ. ආදර්ශය. ඒ ධර්මතාවයේ ක්‍රියාවලිය. ඒතොර එහෙම ඉන්නකොට මොකද උනේ අන්තිම? කලන්තේ දාලා වැටෙනවා. කියවල බලන්න ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන. ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය මොකක්ද? පාපෝච්චාරණයක් තියෙන්නේ. ආනන්දේ මම මෙන්න මෙහෙමයි කරේ ආනන්දේ මෙහෙමයි කරේ ආනන්දේ මම මෙන්න මෙහෙමයි කරේ කියලා කියන්නේ. කලන්තේ දාලා වැටෙනකොට මොකද කරන්නේ? කලන්දේ දාලා වැටෙනකොට බඩ ගාගෙන යනවා දන ගාගෙන යනවා ඒ ළඟ තියෙන ගවපට්ටියට. එළ දෙන්න හොයාගෙන. බලනවා ගොපොල්ලා ඉන්නවද කියලා බලන ගොල්පොල්ලා ඉන්නවනම් පයින් ගන්න පන්නනවා. යන්න දෙන්නේ. ඒකට ගොපොල්ලා නැති බල්ලා ගිහිල්ලා යන්න මොකද කරේ? මම එළ දෙනගේ තනේට කට තියලා කිරි උරා බිව්වේ. ඔය කිරි ගන්න භාජන තියනවද? වෙනව තියනවද? නැහැ. නැගිට ගන්න බෑ. දන ගාගෙන එළ දෙනගේ තනේ උරා බිනකොට මොකද කරන්නේ? එළ දෙන පයින් ගහනවා. එළ දෙනගේ කිරි ගන්නකොට මෙයා දන්නව දැකලා දිනවා. කකුල බැඳලා කිරි ගන්න. තනුක. එළෙන පයින් ගන්නකොට මොකද වෙන්නේ? ආයි වැටෙනවා. ඒකත් එක්ක රිදිමත් එක්ක තුවාලෙත් එක්ක ආයි බඩ ගාගෙන යනවා. ආයි බඩ ගාගෙන ගිහිල්ලා ওই විදිහට තමයි හිටියේ. ඊට පස්සේ බෝසත්යන්ටම තේරුණා මේක හරියන්නේ නැහැ මේ අන්තයක් මේකදී. ඊට පස්සේ තමයි දිනකට ආහාරයක් ගන්න සූදානම් වුණා. නැවත ආහාරයක් ගත්තා. ඉතින් එහෙනම් අපි ජීවත් වීමට කනවා නම් ওই ප්‍රශ්නේ නැහැ. ඒ තමයි මූලික අරමුණ කියලා කියන්නේ.
දැන් ওই මූලික අරමුණ තියෙනවා නම් මේ ගමන එනකොටත් අපේ මොකද තියෙන්නවද? ඊ අරමුණ. බස් එකකට නැග්ගාම බස් එකට නැගින්න මොකටද? බස් එක නැගින් තමයි ගමන යන්නේ. ඉතින් තමන්ගේ ගමන යන්නම් බස් එකට නැග්ගී බස් එකේ මේ අනවශ්‍ය ගෝසාකාරී සින්දුවක් දාලා තියෙන එක තමන්ට ගැටලුවද? තමන්ගේ ගමනාන්තය යන එක ප්‍රමාද වෙනවද? එහෙම නැත්නම් ඒකත් එක්ක සටන් කරන එකත් ගමනාන්තයට යන එක වේගවත් වෙනවා. කොන්දොස්තර ගියොත් ඕක නවත්තන්න කියලා මොකද ඌ කියන්නේ? ඔබ බැලලා වෙන එක වරෙන් කියේ. ඉතින් තමන්ගේ අරමුණ මොකද? අරමුණට බාධාක් වෙන්නේ. එහෙනම් සින්දුවත් එක්ක වෛරයක් තියෙනවද ඒකට? නැත්නම් එතන අල්ලපු එක ඇවිල්ලා ඇඟේ දුනයි කියලා ඉල්ලා. එතන ඉන්න ගෑණි ඇවිල්ලා ඉල්ලා කොල්ලගේ අත මිරුවා කියලා කොල්ල දඟලන්න උනා. දඟලන්නේ කිව්ව මොකද වෙන්නේ? තමන්ගේ වැඩි නොකිරින්. තමන්ගේ අරමුණ නොකිරින්. ඒකෝඩ ඉස්කෝලේ ගිය වෙලාවේදී ඉස්කෝල ළමයි විනා වුණා දුප්පත් කරා උඹට ෂර්ට් එකක් ගන්න මේ ඉරිච්ච ෂර්ට් එකක් දැන් ඉන්නේ කියලා. ඉගෙන ගන්න බලාපොරොත්තු ඉගෙන ගැනීමේ අරමුණින් ඉස්කෝල ගිය කාට ඒක ගැටලුවක් කරනවා. නෑ. දුගේ අරමුණ දෙන්නේ ඉගෙන ගැනීම. මුන්ගෙන් ප්‍රශංසා ගැනීම නෙමෙයි. තුන් කියන දේ ඇහෙනවද උට ඒක? නෑ. හැබැයි ඉගෙන ගැනීමේ අරමුණ නැත්තම් මොකද වෙන්නේ? උගෙත් එක ගහ ගන්න යනවා. උඩ බයින් යනවා. මොන වෛරය ඇති වෙන තැන. ඉතින් වෛරය නැති වෙන්නේ කොතනද ගියොත්? තමන්ගේ අරමුණට යනවා. ඉතින් අපි ජීවත් වීමේ අරමුණ අපි ඉපදිලා තියෙන නිසා මේ අය දන්නවද ඉපදුණු බවක්? හැබැයි මේ අය සියලු දෙනා දැන් දන්නවා මේ අය එකක් වෙනවා කියලා. මොකද්ද? මැරෙනවා. හැබැයි මේ එක එක්කත් මැරෙනවා දකින්නවද? එහෙනම් මැරෙනවා කියලා කොහොමද කියන්නේ? හැබැයි මැරෙනවයි කියලා කටයුතු කරන දෙක එක්කත් ඒ වුණාට. මැරෙන බව දැනගෙන මැරෙනවා කියලා කිය ඉන්න එක එක්කත් මේ ලෝකේ මැරෙන බව දැනගෙන තමන්ගේ කටයුතු කරනවද? නෑනි. මැරෙන බව දන්න කෙනෙක් තව එකෙක් මරන්න උත්සාහ කරයිද? මදුරුවෙක් මරයිද? නෑනි. ඌ මැරෙන බව දන්න නිසා මැරෙන බවට බය වෙන්නේ මැරෙන ගන්න කල්පනා කරගෙන ඉන්නේ. නේ ඌ මදුරුවටත් ඒක ආදේශ කරනවානේ. බිත්තරයටත් ඒක ආදේශ කරනවානේ. ඌ බිත්තරයක් කඩයිද? නෑනි. කුකුල් මස් කැල්ලක් කයිද? නෑනි. ඌ දන්නවනේ මේ. ඒ තමන්ගේ අරමුණට යන්නේ. එතකොට ගැටලුවක් නෑ තමන්ට. එතකොට ඇති වෙන්නේ මොකක්ද? එතකොට ඇති වෙන මෛත්‍රිය. ඒක තමයි අබේදානිය කියලා කියන්නේ. තමන් වෙනුවෙන් දාණය දෙන්න ඕන. පළවෙනි දාණය තමන් වෙනුවෙන් දෙන්නා වූ දාණය. තමන් වෙනුවෙන් දාණය දුන්නා මොකද වෙන්නේ එතකොට? තමන්ගේ අතිරේක අනවශ්‍ය අපේක්ෂාවන් ටිකෙන් ටික බැහැර වෙනවා. ඒ ටිකෙන් ටික බැහැර වෙනවා කියලා කියන්නේ තමන් අවම වට්ටමේ ජීවත් වෙනවා. ඒක තමයි අල්පේච්ඡ කියන්නේ. භික්ෂුවක් අල්පේච්ඡ වෙන්න ඕන. ඉතින් මේ යෝගාවචරයේ අල්පේච්ඡ වෙන්න ඕන. අල්පේච්ඡ නම් මොකද වෙන්නේ එතකොට? ඉතන නොයෙකුත් දේවල් හොය සටන් කරන දෙයක් ඇත්තේ නැහැ. මේ බණට තියෙන උන අල්පේච්ඡ භාවයේ තේරුම් ගන්න. එහෙනම් මොකද වෙන්නේ එතකොට? ලද දෙයින් කෑම බඩ විතරක් ආරක්ෂා කරගන්න එක නෙමෙයි කරන්න ඕන. ලද දෙයින් ඇඟ වහගන්න විතරක් නෙමෙයි කරන්න ඕන. එහෙනම් ලද දෙයින් මොකද වෙන්න ඕන? ලද දෙයින් නිවනත් හොයන්න ඕන. එහෙනම් අලුතෙන් බණ අහන්න ඕන. කරකවල ආයෙත් එතනට තමයි එන්නේ. තමන්ගේ මූලික අරමුණට යනවා නම් අර පටන් ගන්න දෙනින් බලන්න දැන් මොනතරම් ලස්සන ගැලපෙනවද කියලා මේක. තමන්ගේ මූලික අරමුණ තියෙන අර පොඩි එකා ඉස්කෝලේ යන පටන් ගත්ත දවසේ ඉඳලම ක්‍රමානුකූලව ඒ මාවතේ යන්න නම් ඌ පළවෙනි පන්ති පාස් වුණාට පස්සේ කියලා 6 පන්ති වාඩි වෙන්නේ නැහැ නේ. අම්මා තාත්තා කිව්වත් ඌ දන්නවනේ ඒක මට හරියන්නේ නැහැ කියලා. ඌ වෙන ඒකේ විකාශෙනේ ඉස්සරහට ගෙනියන්නේ. එහෙනම් විකාශේ හම්බෙලා තියෙන හෝඩිය ඉගෙන ගත්තේ අකුරු හෝඩිය ඉගෙන ගත්තේ භාෂාවේ සිංහල හෝඩිය ඉගෙන ගත්තේ පළවෙනි වසරේදීනේ. ඒක අයින් කළා හරියන්නේ නැහැ නුට ඒක. ඒකේ ප්‍රයෝජන නිසා දෙවෙනි වසරේ උට පුළුවන් වචන ලියන්න. දෙවෙනි වසරේ වචන ලියන්න පුළුවන් නිසා තුන්වෙනි වසරේ වෙනකොට උට පුළුවන් වාක්‍යයක් ලියා ගන්න. වාක්‍යයක් ලියපු නිසා ඊට පස්සේ පුළුවන් උට රචනයක් ලියා ගන්න.
රචනයක් ලියාගත්තු එක නිසා ඊට පස්සේ උනාන්නේ මහා පරිශන වර්ග ග්‍රන්ථයක් ලියන්න. ඩිසර්ටේෂන් එකක් කරන්න. කොහෙද තියෙන්නේ දොර මේ? හැමතැනම තියෙන ක්‍රමානුකූල විකාශනය. නම් ධර්මයේ කියන එක වෙන තැනකින් හොයන්න පුළුවන්ද ඒක? ධර්මයේ කියන එක වෙන තැනකින් හොයන්න බෑ. ඉතින් තව ඇවිල්ලා මෙතන ඇවිල්ලා මම බණ අහන්න ඕන මම භාවනා කරන්න ඕනයි කියලා මෙහෙම කරපන් කියලා මේ හාමුදුරු කිව්වයි කියලා වැඩක් වෙනවා. ඇයි වැඩක් නොවෙන්නේ? ඇයි වැඩක් නොවෙන්නේ? කියලා දීලා තියෙන පළවෙනි උපදේශය පාවිච්චි නොකරන නිසා. මොකද්ද වෙන්න ඕනේ එතකොට? අලුතෙන් බණක් අහන්න ඕන කියලා තමන්ට චේතනාව ආපු වෙලාවෙත් මොකද්ද වෙන්න ඕනේ? අන්න එතනට උපදේශය පාවිච්චි වෙන්න ඕනේ. උපදේශයට පාවිච්චි වෙන්න ඕන වැසිකිලි යන්න ඕන කියපු වෙලාව විතර නෙමෙයි. මේ බණ නම් මදි තව බණක් හොයන්න ඕනයි කියන එකට මොකද වෙන්නේ? උපදේශය පා. එහෙනම් මොකක්ද උනේ එතකොට? අන්න බණාව. අන්න අලුත් බණක්. ඒතර අලුත් බණේ තියෙන්නේ මේ ආරණ්‍ය ඇතුලේ. අලුත් බණේ තියෙන්නේ මේ හැමදෙරම කටේද? අලුත් බණේ තියෙන්නේ YouTube එකේද? නැහැ නේ අලුත් බණේ තියෙන්නේ කොහෙද? තමන්ගේ ළඟ. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද නැවත නැවත? ක්‍රමානුකූලව තමන්ගේ ළඟට ධර්මේන වාර ගන්න නිරන්තරයෙන්ම වැඩි වෙනවා. මේ වැඩි වෙනකොට තමයි ධර්මයේ දකින්න බැයිද? එහෙනම් ඒකම නේද අතන්ටත් වෙන්නේ එතකොට. බස් එක යනකොට මූටක බයින්න ඕනේ මේක නවත්තන්න කියන්න ඕනේ කියනකොට මොකද වෙන්නේ උනද? අන්න අර එළවලු කාර්ය නවත්තලා ඔක්කොම එළවලු ගන්න කියනකොට මොකද වෙන්නේ? අන්න ඔක්කොම ටික ඉවරයි. අන්න ආදරේ දයාව කරුණාව මෛත්‍රිය එන තමන්ට. තමන්ගෙන් තමන්ට කරදරයක් නැත්නම් තමන්ගේ අනුන්ට කරදරයක් වෙන්නේ නැහැ. වැඩිපුර ආහාර ඉල්ලන්නේ තමන්ගෙන් තමන්ට කරදරයක් නිසා නේද? වැඩිපුර ඇඳුම් ඉල්ලන්නේ තමන්ගෙන් තමන්ට කරදරයක් නිසා නේද? તો වැඩිපුර බණ ඉල්ලන්නේත් ඒකම නේද? වැඩිපුර බණ ඉල්ලන්නේත් ඒකම නේද? වෙන මොකටද? තමන්ම තමන්ව කරදර කරගන්නවනේ. දැන් හරියට යන්න ඕන, ඇඳුම් ඇඳ ගන්න ඕන, කතා කරන්න ඕන, ස්කයිප් එක සම්බන්ධ කරගන්න ඕන. ඉතින් මොනතරම් දැඟලිල්ලද? ඒ දඟලපු වෙලාවේදීම ධර්මයේ හුවන එක ඇස්සේ මොකද වෙන්නේ? එහෙනම් වැඩි වාර ගානක් දැනගන්න මොකක්ද? මම බණ අහන්න ඕන මම භාවනා කරන්න ඕන. බණ නෙමෙයි ඇහිලා දින්නේ તો. භාවනාව නෙමෙයිද කරලා තියෙන්නේ. බණ ඇහිල්ලයි භාවනා කරලා දෙකම තියෙන මොකක්ද එතකොට? දෙකම තියෙන ඔන්න ඔය කමටහන ඇතුළේ. එහෙනම් කමටහනට නැවත නැවත යන විරදරනවා නම් කමටහනට නැවතට යාම සිද්ධ වෙනවා නම් කමටහනට යාමට ඡන්දේ තියෙනවා නම් කමටහනට යාමට විරදරනවා නම් මොකද වෙන්නේ? කමටහනට යන්නම චිත්තය හැදෙනවා. කමටහනට යන්නම චිත්තය හැදෙනවා මොකද වෙන්නේ? කමටහනම නැවත නැවත අත්දකින්න නැවත නැවත දකින්න ඔන්න සතර ඉදිරිපා. ඡන්ද වීර්ය චිත්ත විමර්ශන. මොනතරම් සරලද මේ ධර්මයේ කියලා බලන්න එතකොට මේ. ඕක එළිය හොයන තාක්කල් හම්බ වෙයි. ඉතින් ඕකට ඡන්දය පහළ වෙන තාක්කල් මේ වැඩි පටන් ගනීද? නෑ. එහෙනම් ධර්මයේ හොයනවනම් මොකද්ද හොයන්න ඕනේ? ධර්මයේ හොයන්න ඕන යක්කුනේ කමටහනයි. වෙන මොනවා හෙව්වත් ධර්මය හම්බ වෙන්නේ නෑ. හොයන්න තියෙන එකම දේ මොකක්ද? කමටහන. කමටහන් 10ක් 15ක් 50ක් 60ක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක කමටහනයි අවශ්‍ය වෙන සංසාරෙන් ඈතර වෙන්න. එක කමටහනක් අරගෙන ඒ කමටහනින් තවන් ප්‍රයෝජන නැත්තම් තව කමටහනට යාම බුදුහාමුදුරන් දැනුව අදාරලා තිනවා. ඒ තමයි තව කමටහන් දුන්නේ. මොකද අමුවටම එකම කමටහන හරියන්නේ නැහැ. මොකද ඒක තමන්ගේ කෙලෙස් මට්ටම හරහා සහ සම සංසාරේ පුරාවට ආවා වූ තමාගේ විමුක්ෂ මාර්ගය හරහා වෙනස් වෙනවා. තමන්ගේ පංචේන්ද්‍රයන්ගේ වර්ධනය අනුව ඒක වෙනස් වෙනවා. පංච බලවල වර්ධනය අනුව ඒක වෙනස් වෙනවා. නමුත් කමඨහනක් යම්කිසි ආකාරයේ තමන්ට අදාළද නැද්ද තමන්ට කමඨහනින් තමන්ට ප්‍රයෝජනක් තියෙනවද කියලා තමන්ටම තේරෙන්න ඕන. කොහොමද තේරෙන්නේ ඒක? ඒ කමඨහන්ටම අනුගත වීමට තමන්ගේ වෙරදැරීම තියෙනව නැද්ද කියලා තමන්ම දකින්න ඕන. අන්න ඒකට තමයි අත්දැකීම කියලා කියන්නේ. මේ ආ හිතනවා වගේ මේ අනිත්‍ය දැකලා නෙමෙයි අත්දැකීම කියන්නේ.
තමා තුළ සිදුවන දේ දකින්න ඕන. මගේ කැමැත්ත තියෙන්නේ කොයි පැත්තටද? කෑම හොයන එකටද, කඩේ යන එකටද, ඇඳුම් හොයන එකටද, ළමයා බලන එකටද, ළමයා ඉස්කෝලේ යන එකටද කැමැත්ත තියෙන්නේ? ඒ සියලු දේවල් වෙන අතරතුර ඒක ASCII කමටහන වන්නද කැමැත්ත තියෙන්නේ? මේ කමටහන වන්න නැවත නැවත කැමැත්ත තියෙනවා නම් ඒකෙන් මොකද්ද පෙන්වන්නේ එතකොට? අන්නේ දැන ගැනීමත් කමටහනෙන් විදර්ශනා වෙන්න ඕන. මගේ දැන් කැමැත්ත තියෙන කමටහන ඕනේ කියන එක ඒකත් මොකක්ද? ඒකත් දැන ගැනීමක්. ඒකත් මොකද වෙන්නේ? ඒකත් විදර්ශනා වෙන්න ඕන. මම කමටහනේ ඉන්නවා කියලා කී ඉඳලා හරියන්නේ නෑ. ඔන්න විදර්ශනාව. මේ කොරෝනා කාලෙ මින් ඔක්කොටම ඕනකම තිබ්බනම් සෝවන් වෙන්න තිබුණේ. ලෝකෙම උන්ට ඔය කියලා දින බනහර සෝවන් වෙන්නේ. හැබැයි ඉතින් හොයන්න වෙන දේවල්. අලුතෙන් බන කොහේද කියන්නේ, කවදද කියන්නේ, මොනවද කියන්නේ කියලා හොයන්න. බන ඇතුලේ බන නැහැ. බන ඇතුලේ තියෙන තවත් වචන ටිකක් භාෂාවක්. මේ වෙලාවෙත් මේ භාෂාවක් බනක් නෙමෙයි, මේ කියන්නේ භාෂාවක්. වචන විස්තර ටිකක්. විස්තර කතනයක් මෙතනදී. එහෙනම් ධර්මයේ තියෙන්නේ මොකක්ද? ඒක ඇතුලේ ධර්මයේ තියෙන්නේ. ඒක ඇතුලේ ධර්මයේ හොයන්න නම් එහෙනම් මොකද වෙන්න ඕනේ? මේ අයගේ තවම ප්‍රශ්නේ තියෙන්නේ මේ කමටහනට මේගොල්ලන්ගේ කැමැත්ත නැතිකම. කමටහනේදී මම කියන එක කෙටි වුණා අරවා මේවා කියලා විකාර කතන්දර කිව්වොත්. විකාර කතන්දර වල කමටහනක් නැහැ. ඊවට අදාළ බණ ඕන් තරම් කියවිලා තියෙනවා. නමුත් ඒ බණ එකක්වත් හොයන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊවර බුදු පියාණන් වහන්සේ නැවත නැවත අර විස්තර කතනේ කරා වගේ තමයි ඒ ටික. විස්තර කතනේ කරන්නේ මේ ඇයට තීරුම් බීරුම් කරගන්න බැරි නිසා විස්තර කතනකින් තොරව. මේ විස්තර කතනේ නෙමෙයි තමන් හොයන්න ඕන. තමන් හොයන්නේ මොකක්ද? මේ විස්තර කතනේ සිද්ධ වෙන ආකාරය, කියවෙන ආකාරය තමා තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා මේ අය බලන්න ඕනේ. ඒකට සෝතපට්ඨියංග කියලා. ඒකට අපි ඕකප්පන සද්ධාව කියලා කියන්නේ. ඒකයි ආරේකාන්ත සීලය කියලා කියන්නේ. ඒකයි ආර්ය න්‍යාය කියලා කියන්නේ. ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා තමන් අත්දකින්න. එහෙනම් ඒක අත්දකින්න පුළුවන් එකම අවස්ථාව, එකම උත්සාහ කළාගේ ස්ථානය මොකද්ද? මොන දැන ගැනීමක් ආවත් ඒකට කමටහන ගන්න තමන්ට ඡන්දේ තියෙන්න ඕන. මොන දැන ගැනීමක් ආවත් ඒකට කමටහන පාවිච්චි වෙනවා නම් කමටහන පාවිච්චි වෙන වාරයක් පාසා තමාට පැහැදිලි මොකද්ද ඒක? තමා නොදැනුවත්වම ධර්මයේ තමාගේ ළඟට එන බව. ඒක තමයි ආර්ය න්‍යාය කියලා කියන්නේ. මේ සිදුවෙන දෙයක්, මේක ධර්මතාවයක්. මේ මම කරන එකක් නෙමෙයි. මම මගේ ආත්මය කියන තණ්හා මාන දිට්ඨි තුනන කැල්ල යනවා. සක්කාය දිට්ඨි කැල්ල යනවා. සීලබ්බත පරාමාසයෙන් නැතුව යනවා. විචිකිච්ඡාවක් නැහැ. මොකද දකින්නේ? ඒ වෙලාවේ වෙන දේ දකින්නවා. ඒ දිහා බලාගෙන ඉන්නවා. ඊට ආසාවකුත් නැහැ, අනාසාවකුත් නැහැ. කමඨාන එනවා නැවත නැවත. කමඨාන කියන්නේ දැන ගැනීමක්. ඒකත් ආයි කමඨානෙම්ම සුද්ධ කරනවා. ඔන්නෝක තමයි කමඨානක් කියන්නේ. උදා ධර්මය කියලා කියන්නේ. උදා විශ්ව ධර්මතාවයේ ක්‍රියාත්මක වන ආකාරය. එතන තමයි වෙනස් වීම තියෙන්නේ. එතන තමයි අනිත්‍යයක් දකින්න පුළුවන්. එතන තමයි දුකක් දකින්න පුළුවන්. එතන තමයි අනාත්මය අවබෝධ කරගන්න පුළුවන්. ත්‍රිලක්ෂණය. ඔය තමයි පළවෙනි ධර්ම දේශනාව බුදුහාම දේශනා කරේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඉතින් අවුරුදු 2609ක් පහුණත් අදටත් මේ ධර්මයේ ඒ ආකාරයෙන්ම අදාළයි. ඊගේ වෙනසක් නැහැ. අදටත් එතනට අනුගත වෙනවා නම් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ එදා කරේ යම්කිසි දෙයක්ද ඒ දේ මේ අයට කරන්න ඡන්දයක් පහළ වුණා නම් අන්න කොණ්ඩඤ්ඤ ආඳුරු අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙච්ච වගේ අද ඥානවති අඤ්ඤා ඥානවති වේ. එහෙම නැත්තම් ඉතින් අඤ්ඤා වෙන්නේ නැහැ. ගොඤ්ඤන් තමයි වෙන්නේ. ගොන් 70 ඉතින් වෙනවන කරන්නේ. මේ ධර්මයේ කියන එක Taman තේරුම් ගන්න ඕන. ධර්මයෙන් කරන්නේ මේ බණ වලින් කරන්නේ විස්තර කතනයක්. ඉතින් මේ නොදන්න හාමුදුරුවෝ සූරප් පෙරවගෙන සල්ලි එකතු කරන, ගෑනු එකතු කරන, යාන වාහන එකතු කරන හාමුදුරුවෝ කියන කුණුහරුව බණේ තමයි මෙවුන්ගේ ළඟ තාම වැඩ කරන්නේ. උන් පැවිදි වෙලා තින්නේ ජීවත් වෙන්න.
ඉතින් පැවිදි වෙලා තියෙන ජීවත් වෙන්න උන් සල්ලි හම්බ කරනවා. ඒකට උන්ගේ පැවිදි අරමුණ තමයි සල්ලි හම්බ කිරීම. පැවිදි අරමුණ තමයි ගෑනු හම්බ කිරීම. පැවිදි අරමුණ තමයි දේපලයක රාශි කිරීම. මේ ශාස්ත්‍ර කියනවා හඳහම් බලනවා, බෙහෙත් දෙනවා, මගුල් නැකත්කම් හොයනවා, කපුකම් කරනවා, මොනවද නොකරන්නේ? සියලු දේවල් කරන්නේ පාහර පාජඩ හාමුදුරු ටික. තනිකර උන් කරන්නේ වැඩි. මහානායක හාමුදුරුවන්ගේ ඉඳලා සියලු හාමුදුරු කරන්නේ වැඩි. උන් තමයි මේක විනාශ කරලා තියෙන්නේ. නැවත නැවත එකතු කරලා පහුගිය මාස 3 උන්ට පණිවිඩයක් දුන්නා. උඹලටත් ඕන වුණාට එකතු කරන්න, උඹලටත් එකතු කරගන්න බෑයි කියලා. උන්ට තමයි ලොකුම පාඩුව. තුන් පිරිවැයක් නැතුව එකතු කරන්නේ උන්නේ. බිස්නස් කරන අය පිරිවැයක් ඇතුවනේ එකතු කරන්නේ. උන්ට ලැබෙන දේ 100% ලාභෙ නෙමෙයිනේ. හාමුදුරන්ට ලැබෙන දේ 100%ක්ම ලාභෙනේ. අටපිරිකර ලැබුණා නම් පිරිවැය බිඳුවයිනේ. සිවුර ලැබුණා නම් පිරිවැය බිඳුවයිනේ. උන්ට 100% ලාභෙ නැතුව. දැන් සූදානම් මේ මාස 3 දෙන්නම් වැඩි කියලා. මේ මාස 3 දෙන්නම් වැඩි කියලා පටන් අරගෙන පොඩ්ඩක් වෙලා යන බලන්න මොකද වෙන්නේ කියලා. මේ ලෝකෙ මේ එකෙකුටවත් හිතාන්න බැරි, එකෙකුටවත් ප්‍රෙඩික්ට් නොකරන, නිගමනය කරන්න බැරි, මුන්ට හිතාගන්න බැරි දේවල් තමයි ඉස්සරහට සිද්ධ වෙන්නේ. මේකට විරුද්ධව අනිත් පැත්ත හැරෙන්න ගියා නම් ගියේ කාට පාඩම ගොන්නව සබාදාර. හොඳට තේරුම් ගන්න. මොන පැතිකඩ වලින් එනවද කියලා කාටවත් කියාගන්න බෑ. හැබැයි එන බව මේ හාමුදුරුවෝ කියන පැහැදිලි බව නැත. උත් නටපු නාටකම් කරපු සෙල්ලම් මෙතෙක්කල් ආයි කරන්න දෙන්නේ නැහැ මේ ලෝකෙ. ඕව නවත්තන්න ක්‍රම දානවා. සබාදාර. සබාධර්මයේ කියන එක එහෙම කාටවත් වෛර කරන එකක් නෙවෙයි. ඒක පොදුවේ සියලු දෙනාට මෛත්‍රී කරනවා. මේක විනාශ කරන එකටත් මෛත්‍රී කරනවා. මේ විනාශයෙන් වන්දි ගෙවන එකටත් මෛත්‍රී කරනවා. ඒ නිසා වන්දි ගෙවන පිරිස වැඩි නිසා ඒ පැත්තට බලය වැඩි සබාධර්මයි. මේක අකටයුතු ලෙස පාවිච්චි කරන සංඛ්‍යාව ඉතාම ස්වල්පයක් ඉන්න නිසා උන්ට වන්දි ගෙවන සිද්ධ වෙනවා. ඒ වන්දි ගෙවන සිද්ධ වෙන කණ්ඩායමේ ඉහළින්ම කණ්ඩායම තමයි හාමුදුරුවෝ සහ පූජකවරු. අන්‍ය ආගමික පූජකවරු හාමුදුරුවෝ. නිසා මේ ඇයට මේ ආසේ නිවන හොයාගන්න පුළුවන්. මේක තමයි නිවනට තියෙන එකම පැහැදිලිම පහසුම අවස්ථාව. සබහා ධර්මයට එක් කරන්න පටන් අරන් තියෙන බුදුහාමුදුරු මේක අනාගත පරිහානි සූත්‍ර 3ක් එකවර දේශනා කරන එක තැනම දේශනා 3ක් දාලා තිනවා. සූත්‍ර පිටකයේ හදන වෙලාවේදී බුදුහාමුදුරු එකවර ඕනෙ දේශනා කරේ නම් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තියෙන එක තැනම එක පිළියෙටම 3ක් දාලා අනාගත පරිහානිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අවුරුදු 2600කට 2500 ගානකට පෙර දේශනා කරපු මේ ධර්මය අද අස්පන අපිට පෙන්눔 කරනවා. ඔප්පු කරලා දෙනවා. මේමයි වෙන්නේ කියලා. සතර හතිපට්ඨානයේ මිනිස්සු ඉවත් වෙනවද? ඉවත් වෙන්න මිනිස්යාගේ විනාශයමයි වෙන්නේ. ඒක තිරිසන් සතාගේ විනාශයක් නෙමෙයි. ඒක අමනුෂ්‍යයාගේ විනාශයක් නෙමෙයි. ඒක දෙවියන්ගේ විනාශයක් නෙමෙයි. ඒක අවිචිමහා නරකාදීන නරපණුවගේ විනාශයක් නෙමෙයි. උදේ අයගේ එහෙම අතිරේක අපේක්ෂාවක් නැහැ. මොන විනාශාවක් බල්ලා විදියට උගේ ජීවිතය ගත කළව මැරලා යනවා. මදුරුවට ඒක බලපෑමක් නැහැ. මදුරුවා මරන්න වෙර දරන්න මදුරුව මොකද වෙන්නේ? ඩෙන්ගු නවත්තන්න වෙර දරන්න ඩෙන්ගු මදුරුව මොකද උනේ? කොයි අවුරුද්දේද ඩෙන්ගු නවදුරුව සංඛ්‍යාව අඩු වුනේ, ඩෙන්ගු හැදෙන සංඛ්‍යාව අඩු වුනේ, ඩෙන්ගු වලින් මරණ සංඛ්‍යාව අඩු වුනේ? මේ අවුරුද්දේ අඩුයි. ඇයි හේතුව? කොරෝනා මාස 3 ඩෙන්ගු මතුරු මරන්න ගියේ නෑ. ඩෙන්ගු මර්ධනය කරන්න ගියේ නෑ. ඉස්කෝලවතු පාසල් සුද්ධ කරන්න ගියේ නෑ. දැන් මදුරු අඩු වෙලා. බලන්න පහුගිය අවුරුදු දිගටම සංඛ්‍යාලේකන අරගෙන. ආණ්ඩුවේ සංඛ්‍යාලේකන මොනවද තියෙන්නේ කියලා. හැම අවුරුද්දෙම වැඩි වුණා. මේ අවුරුද්දේ මුන් කියන ඕන ඩෙන්ගු වෙනවා කියලා. හැබැයි ආපු ඩෙන්ගුවක් නැහැ. ඩෙන්ගු ගහපු එක තමයි තියෙන්නේ. දිගටම කියන්නේ ඩෙන්ගු වෙනවා කියලා.
කොයි ඩෙන්ගු? ඩෙන්ගු නෑ. ඩෙන්ගු නෙමෙයි උනේ මොකද්ද? උනේ මුම් බලාපොරොත්තු වෙන වැස්ස නැති වෙච්ච එකයි උනේ. උන් ඩෙන්ගු බලා හිටියා. ඩෙන්ගු නෑ හැබැයි වැස්සත් නෑ. හැබැයි ඒකේ ප්‍රතිඵල භුක්ති විඳින්න සිද්ධ වෙනවා සියලු දෙනාට. තව මාස කිහිපයක් කරනවා. හොඳට බලාගෙන ඉන්න. මේ සියලු දෙනාට මේක භුක්ති විඳින්න සිද්ධ වෙනවා. තීරණ ගත්ත එකෙක් දෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි වැරදි තීරණ ප්‍රතිඵල සියලු දෙනාට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. සියලු මිනිස්සයකට ඒ සාපේට අහු වෙනවා. අන්න ඒකයි தත්ත්වය. ඒක තමයි සබහාදහමේ හැටි. තේරුම් ගන්න මේ වෙලාවේ මේ තමන් වෙන වෙන දේවල් හොයන්න යන්න එපා. මේ වෙලාව තමයි නිවන දෙන හොඳම වෙලාව. ඔය ලැබිලා තියෙන කමඨාණක් ඒ කමඨානේ තමන්ට ප්‍රයෝජනයක් නැත්තම් මේ එකෙක්වත් අද මෙතන ඉන්නේ නැහැ. මේ මෙහෙම එකක් නැතුවත් කොහොම හරි සන්දාන වෙලා ඇවිල්ලා තියෙන මෙයා තීරණයදවා සන්දානය කළ කරන දේවල් වලට සන්දානෙ නොකරන කරන දේවල් හොඳයි කියලා තේරුම් ගන්න. කවුරුවක් කියලා පෝස්ටර් ගාලා ආරම්භ කළ නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. මු එනවා නැද්ද කියලා මේ ආඳුරු දන්නේ නැහැ. ඊ මෙන්න මේ මාත්‍යය තව මාත්‍යෙක් ආව වෙලාවේ කතා කරනකොට කිව්වා කණ්ඩායමක් කිප දෙනෙක් 10 දෙනෙක් විතර එන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් කොහොම හරි සන්දාන වෙලා තියෙනවා කොහොම වෙලා තියෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. දෙයයන් වහන්සේගෙන් තමයි අහන්න වෙන්නේ. නිසා ඒක ගිහලා පල්ලියෙන් අහලවන්න පොඩ්ඩක්. පාද කෙනෙක්ගේ උත්තර දෙයවට. දැන් ධර්මතාවයේ හැටි. ඒකෙම තේරුම් ගන්න ධර්මයේ. මේව කොහොමද වෙන්නේ කියන්නේ. දැන් හේතුප්‍රත්‍ය කියන්නේ. හේතුප්‍රත්‍ය සකස් වෙලා තියෙන දන ඵලෙ තියෙනවා. හේතුප්‍රත්‍ය සකස් වෙලා නැත්නම් ඵලෙ නැහැ. අපිට තියෙන්නේ මේ ප්‍රත්‍ය සකස් කරන එක. බුදු පියාණන් වහන්සේ කියන්නේ ප්‍රත්‍ය උඹට වෙනස් කරන්න පුළුවන්. උඹට අතීතයක වෙනස් කරන්න බෑ. උඹට අනාගතේ වෙනස් කරන්න බෑ. හැබැයි මේ මොහොත උඹට වෙනස් කරන්න පුළුවන්. මේ මොහොත වෙනස් කරොතින් ඒකේ ඵලය තමයි අනාගතේ තියෙන්නේ. මෙතෙක් කල් කරු පව් මෙතෙක් කල් කරු පින් කියලා එකක් ඒතකොට තියෙනවා. එකක්වත්. ඒ සියල්ල වෙනකොට අවශ්‍ය වෙලා ඉවරයි. නම් මේ මොහොතේ තමයි කරනවා කරන්න දෙන්නේ මොකක්ද? කුසල. ඒක තමයි මොකක්ද? කමඨාන. මේ මොහොතේ කමඨාන එවුවනම් ඒකේ ඵලෙ භුක්ති විඳින්නේ උඹමයි. මේ මොහොතේ කමඨාන එව්වේ නැත්තම් ඒ ඵලෙ භුක්ති විඳින්නෙත් උඹමයි. නිවන ඕනනම් හොයපන් කමඨාන. නැත්තම් ඕන දෙයක් කරපන්. ලැබෙයි නොඅඩුව භවය. නොඅඩුව ලැබෙයි භවය. මොකක් වුණොත්ද? නිවන නොසෙව්වොත් හොයන්න ඕනේ නෑ යමක්. මොකද කරන්න ඕන? නිවන නොසොයා ඉන්නයි ඕනේ. සෙව්වොත් ලැබෙයි නිවන. මොකක් සෙව්වොත්ද නිවන ලැබෙන්නේ? කමඨහන සෙව්වොත් ලැබෙයි නිවන. කමඨහන නොසෙව්වොත් ලැබෙයි භවය. ඔන්න බණ. මෙතනින් මේක අවසాన. සියලු දෙනාටම නිවන් සප ලැබේවා.